හොඳයි නම් ආරම්භ කරමු. හොඳයි සියලු දෙනාම සාදුකාරයක් දීලා নমස්කාරය කියන්නේ පන්සිල් සමාදන් වෙන්න. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ဒ ගච්ඡාමි ုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. တတိယම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආම බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. ශ්‍රාමේරේ මච්චපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදීත. ආම බන්තේ සතු 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 ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ පින්වත් පිරිස අද දිනේ සිකුරාදා ඒ දහම් වැඩසටහනට එකතු වෙන්නේ. ඉතින් අද දිනේත් අපි ආරම්භයේදීම සුළු මොහොතක් තමන්ගේ අපි පුරුදු කරපු අර ආනාපානසති භාවනාවට අපි යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. මොකද අපි පුරුදු කරන පුහුණු කරන තරමට තමයි අපිට ධර්මයේ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි මුලින්ම අද දිනේ සූත්‍ර දේශනාවට යොමුවීමට කලින් සුළු මොහොතක් ආනාපානසති භාවනාවට යොමු වෙමු. අපි මූලික වශයෙන් වෙනදා වගේම පූර්ව වශයෙන් අපි කරන කටයුතු වලට සූදානම් වෙමු. අපි දැන් දන්නවා වාඩි වෙන්න අවශ්‍ය වෙන්නේ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරව භක්තිය තමන්ගේ හිත අභ්‍යන්තරයේ තියාගෙන තමන්ගේ අවංක සිතින්ම තමන් මේ ධර්ම මාර්ග ගමන් කරන සිතින්ම භාවනාව සඳහා යොමු වෙන්න ඔබට ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. හොඳයි, එහෙනම් සියලු දෙනාම සුදුසු පහසුරියෙන් වාඩි වෙන්න. තමන්ගේ කොන්ද ඍජු කරගන්න. ආනාපානසති භාවනාව අපි කරන නිසා අපි දන්නවා උජුං කායම් පනිදාය පරිමුඛං සති උපට්ඨපෙත්වා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තමන්ගේ මුව ඉස්සරහෙන් සිහිය තබා ගන්න ඕනේ. ඉතින් අපි ඒ සඳහා යොමු වෙන්න කලින් අපි කය ඍජු කර ගන්න ඕනේ. එහෙනම් S2 වහගෙන දැන් තමන්ගේ සත් සිහිය ගන්න. තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්වට දැන් අපිට වාඩි වෙලා ඉන්න ඉරියව්ව දෙස හොඳින් බලාගෙන ඉතින් අපිට හොඳට තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව අවධානයට ලක් වෙනවා. අපි බාහිර දේවල් වලට හිත යොමු කරන්නේ කායික වේදනාවන් සඳහා වූ කායික පහසුව නිමිති කරගෙන අපි නිමිති ගන්න නැහැ. හුදෙක් අපි කරන්නේ වාඩි වෙලා ඉන්න ඉරියව් දෙස තමන්ගේ අවධානය යොමු කරගෙන සිටීම.
එතකොට අපි හොඳට පැහැදිලි වෙනවා තමන් වාඩි වෙලා ඉන්න මේ මුළු ඉරියව්ව මේ සවිඥානික කය තමන්ට ප්‍රකට වෙනවා. සුළු මොහොතක් තමන්ගේ වාඩි වෙලා ඉන්න ඉරියව් දෙසටම හිත තබාගෙන සිටින්න. දැන් අපිට ප්‍රකට වෙන්නේ අපිට ප්‍රකට වෙන්නේ කයයි. එතකොට අපිට මේ කයක් පවතිනවා කියන හැඟීම අපිට දැනෙන්නේ යම්කිසි ස්පර්ශයෙන් හටගත් විඳීමක් හේතු කොටගෙනයි. එතකොට අපිට හොඳටම කය දෙසට අවධානය යොමු කරන්නේ අපිට ප්‍රකට වෙන ප්‍රධානම විඳීමක් තියෙනවා. අපේ කය පවතින බව අපේ දැනගන්න ප්‍රධානම දේ තමයි මේ කාය සංකාරය. හොඳට කය දෙස සිහියෙන් යොමු කරලා බලන් ඉද්දී තමන්ට ප්‍රකට වෙන ප්‍රධානම කරුණ වන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසයයි. අපිට මේ ආස්වාස ප්‍රාස්වාසය දැනෙන්නේ යම්කිසි ස්පර්ශයෙන් හටගත් විඳීමක් කොටගෙනයි. කයත් පහසත් නිසා හටගන්නා මේ කාය විඥානයේ මුල් කොටගෙනයි. තමන්ගේ සිත හොඳට මේ ආස්වාස ප්‍රාස්වාසයට ගන්න දැන් ඔබගේ මුළු කායික ඉරියව්වට වඩා ප්‍රකට වෙලා මතුවලා ඉන්නේ මේ ආස්වාස ප්‍රාස්වාසය. ආස්වාස ප්‍රාස්වාසය අපි දැනගන්නේ විඳීමත් තුළින්. අපි ඕනෑම අත්දැකීමක් අත්විඳින්නේ විඳීමත් මුල් කරගෙන. එතකොට මේ පින්වතුන්ට තම තමන්ට මේ විඳීම ප්‍රකට වෙන තැනක් ඇති. ඒ මුල් කරගෙන තමයි අපිට ආස්වාස ප්‍රාස්වාසයේ පවතින බව උඩට පහළට ගමන් කරන බව අපිට අරමුණු වෙන්නේ. දැන් අපි හොඳට මේ සතිය ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි තබාගෙන හුදෙක් අපි මේ ආස්වාස ප්‍රාස්වාස කියන්නේ කයට අයිති දෙයක්. වෙන කිසිවක් නෙවෙයි. මේ ආස්වාස ප්‍රාස්වාස කියන කාය සංකාරය හෙවත්
කය දෙස හොඳින් බලාගෙන ඉන්න. දැන් තමන්ගේ ලෝකයේ ආස්වාස ප්‍රාස්වාසයි තමන්ට අරමුණු වෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයි. මුළු කයටම අවධානය ලක් කරන්නේ මුළු ලෝකයේ දැන් වෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයයි. ආස්වාස ප්‍රාස්වාසය තමන්ගේ ලෝකයේ බවට පත් කරගන්න. එතකොට ආස්වාස ප්‍රාස්වාසය හොඳට ප්‍රකට වී මතුවලා එනවා. සතියේ ආලෝකයේ යොමු කොට වෙනදී හොඳට බලාගෙන ඉන්න. හුස්ම රැල්ල පහළට ගමන් කරන හැටි, උඩට ගමන් කරන හැටි හොඳට බලාගෙන ඉන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සෝ සතු වස්ස සති සතු පස්ස සති. සිහියෙන් යුතුව හුස්ම ගන්නා බව මනාකොට දැනගන්නවා. සිහියෙන් හුස්ම හෙළන බව මනාකොට දැනගන්නවා. හොඳින් ආස්වාස ප්‍රාස්වාස ලෝකයක් විඳින්න. සතිය දියුණු නොවිච්ච කෙනෙක් ඉන්නවා නම් ඒ ඇයට පුළුවන් ආස්වාසය මුල් කොටගෙන ආස්වාසයක් කියලා හිතන්න. ප්‍රස්වාසය මුල් කොටගෙන ප්‍රස්වාසයක් කියලා හිතන්න. හිත ගොඩාක් විසිරණ නම් විතරක් ඒ අය පමණක් කරන්න. එසේ නොවන්නේ නම් දක්ෂ වෙන්න. සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියන කරුණ මුල් කොටගෙන සතිය පිහිටවන්න. අමුතුවෙන් යමක් සොයන්න යන්න එපා. කෙනෙකුට
දිග හුස්මක් කෙටි හුස්මක් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒක නමුත් සිතන්න යුතු දෙයක් නෑ. හොඳින් වෙනස්කම් දැස බලාගෙන සිටින්න. දිග හුස්මක් නම් දිග හුස්මක් බව දැනගන්න. දීඝං වාසසන්තු දීඝං වාසසාමිති පජානාති දීඝං වාසසන්තු දීඝං වාසසාමිති පජානාති. දිග හුස්මක් හෙළනවා නම් දිග හුස්මක් හෙළන බව දැනගන්න. රස්සං වාසසන්තු රස්සං වාසසාමිති පජානාති කෙටි හුස්මක් නම් කෙටි හුස්මක් බව දැනගන්න. රස්සං වාසසන්තු රස්සං වාසසාමිති පජානාති කෙටි හුස්මක් හෙළනවා නම් කෙටි හුස්මක් හෙළන බව දැනගන්න. අමුතුවෙන් සිතන්න දෙයක් නැහැ. ආස්වාස ප්‍රාස්වාස ලෝකයක් එක්ක එක් වෙලා ඉද්දී අපිට මේ වෙනස්කම් වෙන හැටි බලාගෙන ඉන්න පුළුවන්. පොඩි දරුවෙක් දැස බලාගෙන ඉන්නවා වගේ ආස්වාස ප්‍රාස්වාසයේ දැස බලාගෙන ආස්වාස ප්‍රාස්වාසයේ පත් වෙන්න. ආස්වාස ප්‍රාස්වාසයේ දැස හොඳින් බලාගෙන ඉන්න. එක හුස්මක් හෝ අතහැර නොයනසේ ආස්වාස ප්‍රාස්වාසයේ දෙසම අවධානය යොමු කරන්න දක්ෂ වුණොත් තමන්ට හොඳට තේරෙනවා තමන්ගේ සතිය ආස්වාස ප්‍රාස්වාසයත් එක්කම පවතිනවා.
ආශ්වාස ප්‍රාශ්වාසයේ අත්නොහැරම සතිය කෙමින් ඒකට බැස ගන්නවා තමන්ට තේරෙනවා. සතිය හොඳට වැසගද්දී තමන්ගේ ආශ්වාස ප්‍රාශ්වාසය කෙනෙකුට සැහැල්ලු වෙන්න පුළුවන්, සියුම්ව දැනෙන්න පුළුවන්, සැප වේදනාවක් එක්ක දැනෙන්න පුළුවන්. ඒ ගැන කල්පනා නොකොට සතිය ආශ්වාස ප්‍රාශ්වාසයෙන් ගොනු කොටගෙන ඒ සියල්ල අත්විඳින්න ආශ්වාස ප්‍රාශ්වාසයේ අත්නොහැර ආශ්වාස ප්‍රාශ්වාසයෙන් හිත පවත්වා ගන්න.
හොඳට ආස්වාද ප්‍රාස්වාසයේ අත්විඳින්න. කෙනෙකුගේ හිතට යම් ප්‍රසිද්ධියකට ආලෝක වගේ දැනෙන්න පුළුවන්. ඒ ගැන අවධානය ලක් කරන්න එපා. ඒ ඇයට කරන්න තියෙන්නේ ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලාගෙන සිටීම පමණයි. ඒ 아무තු ජයග්‍රහණයක් නෙමෙයි. ආස්වාස ප්‍රාස්වාසයෙන් හිත පවත්වා ගැනීමයි අපි ලබන ජයග්‍රහණය. හොඳයි අපි දැන් නැවත තමන්ගේ කය දෙසට හිත ගමු. එතකොට මේ ආස්වාස ප්‍රාස්වාසයෙන් මුල් කොටගෙන පවතින කය පවතින හැටි තමන්ට අරමුණු වෙයි. සිහියෙන් මද වේලාවක් ආස්වාස ප්‍රාස්වාසයෙන් මුල් කොටගෙන පවතින කය දෙස අවධානය යොමු කරගෙන ඉන්න. දැන් සියලු දෙනා සූදානම් වෙන්නේ තමන්ගේ භාවනා අරමුණේ ඉවත වෙන්නයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ ජීවිතය පූජා කරමි. පූජා වේවා. සාදු සාදු සාදු. හොඳයි අපි සුළු මොහොතක් මේ ආනාපාන සති භාවනාව පුරුදු කරන්නයි පුරුදු වුණේ. ඉතින් අපි ගියවර භාවනා කරන හැටි යමක් වාඩි වෙන හැටි ඉගෙන ගත්තා. ඉතින් ටික මහන්සියක් වෙන්න ඕනේ මූලික වශයෙන් භාවනාවට මූලික වශයෙන් එන අය. ඉතින් මේ ධර්මයේ බොහෝ කාලයක් සිට අහන පිරිසක් වශයෙන් ඉන්න නිසා මම හිතනවා ඒක අපහසුයක් නෑ. ඉතින් හිත ගොඩාක් විසිරෙනවා වගේ නම් ආනාපාන සතිය තුළ ඒ අයට මම කලින් තවාද කළා ආස්වාස ප්‍රාස්වාස කියලා සිහිපත් කරන්න පුළුවන්. එක දිගට අත්නොහැර ආස්වාසයක් ප්‍රාස්වාස කියලා එයාට සිහිපත් කරන්න පුළුවන්. ඉතින් ගොඩාක් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදර්ශනා මාර්ගයට යොමු කරගන්න ආනාපාන සතිය පුරුදු කරගන්නයි. ඉතින් ඒ පිළිබඳව යම්කිසි ගැටලු තියෙනවා නම් ධර්ම දේශනාවෙන් පස්සේ යොමු කරන්න පුළුවන්. ඉතින් කාල වේලාවේ ගත වෙන නිසා අපි අද ධර්ම දේශනාව දැන් යමු. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි අද දිනෙත් මේ ඉගෙන ගන්නේ මේ තථාගතයන් වහන්සේගේ ඒ උතුම් ශ්‍රී සද්ධර්මය. ඉතින් අපි මේ ශ්‍රී සද්ධර්මයේ ඉගෙන ගන්නේ කුමක් සඳහාද? අපේ ජීවිතේ විල්ලා ඉන්න මේ දුකින් නිදහස් වෙන්නයි. ඒක තමයි අපේ ප්‍රධානම ඉලක්කය බවට පත් වෙන්නේ. අපේ දැනුම වර්ධනය කර ගන්නවා කියන කරුණටත් වඩා අපි මේ සූත්‍ර දේශනා දරාගන්නේ කලාතුරකින් එහෙන ධර්මයක්, කලාතුරකින් පුරුදු කරන්න පුළුවන් ධර්මයක් කියන අදහසින් තමයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. එතකොට මේ අපි ධර්මයේ ශ්‍රවණය කරද්දී අපි ඉගෙන ගන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ ඊටාම සුවිශේෂී දහම් කොටසක් ආහාරක. අර මේ පින්වතුන් පිරිත් පොත් වහන්සේ තහල් තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ සඳහන් වෙන ඒක නාමකයෙන් කියලා අර
ප්‍රශ්නේ විමසුවාම උත්තර දුන්නේ මොකද්ද? සබ්බේ සත්තා ආහාරටික්කා. එතකොට එක අංගයක් මුල් කරගෙන මේ ශාසනය පෙන්වනවා. මේ ආහාර මුල් කරගෙන පෙන්වන්න පුළුවන්. දේනාමකින් කියලා ප්‍රශ්නයකට පස්සේ උත්තර දුන්නේ නාමංච රූපංච. එතකොට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නාම රූප කියන දෙක මුල් කරගෙන පෙන්වන්න පුළුවන්. මේ ආකාරයෙන් උන්වහන්සේ ගොනු කළ මේ ධර්මයන් මේ හරි ලස්සනට උන්වහන්සේ ගොනු කරලා තියෙනවා. ඒ චරිතවලට ඒ නුවණින් යුතුව අයට ඒ නුවණින් යුතුව අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් අපි ඉගෙන ගන්නේ මේ ඒකනාමකින් කියලා දුන්න උත්තරේට සබ්බිසත්ත ආහාරට්ටික. සියලු සත්වෝ ආහාර මුල් කරගෙන. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපි ආහාර ගැන ඉගෙන ගත්තා. මේ ආහාර කියලා කියන්නේ මේ කන බොන ආහාර විතරක් නෙමෙයි. මේ සසර පැවැත්ම සකස් කරලා මේ දෙයක් වශයෙන් තමයි උන්වහන්සේ ආහාර වශයෙන් පිළිගන්නේ ආප්‍රත්‍ය වශයෙන් පිළිගන්නේ. අපිට ඒ සඳහා මේ ඊටාම වැදගත් වෙන සූත්‍ර දේශනාවක් අපි කතා කරනවා කියලා. අපි ගියවර මතක් කළා. මේ පටිසම්පාදයට එක්ක කොහොමද මේ ආහාර සම්බන්ධ වෙන්නේ? සසර පැවැත්මත් එක්ක කොහොමද ආහාර සම්බන්ධ වෙන්නේ? ආහාර වල ක්‍රියාකාරීත්වය මොකද්ද? ඒතර අපි හේතුඵල ධමයක් වශයෙන් ආහාර දැකගත යුත්තේ කොහොමද කියන කාරණාව. හේතුඵල ධම් පිළිබඳ හරි අපූර්ව දෙයක් පෙන්නන සූත්‍ර දේශනාවක් තමයි මේ ඉගෙන ගන්න. මේ දේශනාවත් මේ සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ තියෙන මෝලිය පග්ගුණ සූත්‍රය. මොකද්ද මේ සූත්‍රේ නම? මෝලිය පග්ගුණ. ඊටාම සුවිශේෂී දේශනාවක්. ඊටාම ප්‍රකට දේශනාවක් ධර්මදර භික්ෂුන් වහන්සේලා අතර. මොකද ඊටාම අග්‍රගණ්‍ය ගන්නේ දේශනාවක්. කලාතුරකින් ඇහෙන බුද්ධ වචනයක්. මේකෙත් මේ දේශනාවත් පටන් ගන්න කලින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව පටන් ගන්න මෙහිමයි. මේ සවැත් නුවර තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. අර අපි ආහාර ගැන කතා කරද්දී අපිට හැමතැනින්ම හම්බෙන ප්‍රධාන මූලික හිඳින්වීම බුදුරජාණන් වහන්සේ දෙනවා. චත්තාරෝ මේ භික්ඛවේ ආහාරා භූතානං වසත්තාන තිතියා සම්භවේශිනං අනුග්‍රහය කියන එකෙන් මේ පිටුතුන් දානවා. චත්තාරෝ භික්ඛවේ ආහාර කියන ආහාර භූතානං කියන්නේ භූත කියන්නේ හටගත් කියන භූතනං වසත්තාන තිතියා පැවැත්ම පිසත් සම්භවේශිනං කියන්නේ උපතක් කරගෙන සත්‍යයන්ගේ අනුග්‍රහය පිස. කතමේ චත්තාරෝ මොකද්ද මේ හතර? කබලිකාරෝ ආහාරෝ කැවිලි කොට පිටු කොට ගන්න ආහාර. ඕලාරිකෝ සුකුම. ඕලාරික වෙන්නත් පුළුවන් සුකුම වෙන්නත් පුළුවන්. ඒ ගැන අපි කතා කළා. වැඩි කතා කරන්නේ ගැන. පස්සෝ ද්විතියෝ දෙවෙනි ආහාරය ස්පර්ශයයි. මනෝ සංචේතන තතිය තුන්වෙනි ආහාරය මනෝ සංචේතනාවයි. විඥානං චතුත්තං විඥානය තමයි හතරවෙනි එක. ඉමේකෝ භික්කවේ චත්තාරෝ ආහාර භූතානං වසත්තාන තිතියා සම්භවිෂණම අනුග්‍රහයාති. එවං උත්තේ ආයස්මා මෝලිය පග්ගුණෝ භගවන්තං ඒතතු. එතකොට හිටියා එතන කවුද? මෝලිය පග්ගුණ කියන ස්වාමීන් වහන්සේ. කවුද හිටියේ? මෝලිය පග්ගුණ. එතකොට මේ එවං උත්තේ ආයස්මත් මේ මෝලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ භගවන්තං භාග්‍යතුන් වහන්සේගෙන් භාග්‍යතුන් වහන්සේ මේක අහන් ඉඳලා මෙහෙම ස්වාමීනි දැන් කෝනකෝ බන්තේ විඥානාහාරං ආහාරේ. ස්වාමීන් දැන් ඔය ආහාර හතරක් කිව්වනේ දැන්. එතකොට මේ ආහාරේ අනුභව විඥාන ආහාරي අනුභව කරන්නේ කවුද කියලා. සාධාරණ ප්‍රශ්නයන්නේ ආහාර ගැන කතා කළේ. එතකොට මෝලිපග්ගුණ ස්වාමීන් වහන්සේට මේක තියෙනවා. කෝනකෝ බන්තේ විඥාන ආහාරං ආහාර. කවුද මේ විඥාන ආහාරය ගන්නෙ කියලා. ඒකත් පුදුම ප්‍රශ්නයක්. එතකොට ඒක මේ ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උත්තර දෙනවා. නෝ කල්ලෝ පඤ්ඤෝති භගවාව. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. මේක ඔය ඇහුවේ මේ ඔයාද මේ ඔබ අහපු මේ ප්‍රශ්නය සුදුසු එකක් නෙමෙයි. ඔය ප්‍රශ්නේ වැරදි. ආහාරේතිති අහන්න වදාමි. ආහාරයට ගන්නවා කියලා මම කියන්නේ නැහැ. ආහාරේතිති චාහං වදෙය්‍යං තත්‍රස්ස කල්ලෝ පඤ්ඤෝ කෝනකෝ බන්ති ආහාරේතිති. මම කිව්වොත් එහෙම ආහාරයට ගන්නවා කියලා. එහෙමනම් ඔය අහන ප්‍රශ්නේ හරි. කෝනකෝ බන්ති ආහාරේ. ස්වාමීනි කවුද මේ විඥාන ආහාරයට ගන්න කියන ප්‍රශ්නේ අහුවොත් හරි නේද? නමුත් බුදුරජාණන් වහන්සේ කියන මම ආහාරයට ගන්නවා කියලා කියන්නේ නැහැ. එහෙම කිව්ව ආහාරයට ගන්නවා කියලා මම කිව්වනම් ඔය අහන ප්‍රශ්නේ හරි. ඒවංචාහන්න වදාමි.
ඒවං මං අවදාන්තං එහෙම නොකියනවාම යෝ ඒවං පුච්චයං මේ මෙන්න මෙහෙම කියනවා. කිස්සනුකෝ බන්තේ විඥානාහාරෝති ඒස කල්ලෝ පඤ්ඤ. හැබැයි මගෙන් මෙහෙම ඇහුවා නම් ඒවං මං අවදාන්තං එසේ නොකියන මගෙන් යෝ ඒවං පුච්චයං එහෙනම් මගෙන් මෙහෙම ඇහුවා නම් කිස්සනුකෝ බන්තේ විඥානාහාරෝති මේ කවරකටද විඥාණය ආහාරයක් බවට පත් වෙන්නේ? ඒස කල්ලෝ පඤ්ඤ. කුමකටද මේ විඥාන ආහාරය පත්‍ය වෙන්නේ කියන එක අහුවනම් අන්න හරි ප්‍රශ්න. තත්ත කල්ලං වෙయ్యා කරන. එතකොට ඒකට උත්තරය මොකද? විඥානාහාරෝ ආයතින් පුනබ්බා නිබ්බති පච්චය පච්චයෝ තස්මින් භූතේ සති සලායතන පච්චය පස්සු. අන්න එතකොට බලන්න. එහෙනම් මේකෙන් හොඳට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට විඥාන ආහාරය අපි මේ ජීවිතය ගැන හේතුඵල ධර්මයක් වශයෙන් බලද්දී අපිට බලන්න ඕනේ එහෙනම් කොහොමද? ආහාරයකට ගන්නවා කියන සංකල්පයෙන් යම්කිසි කෙනෙක් කතා කළොත් එයා කතා කරන්නේ කුමක් මත පදනම් කරගෙන? ආත්ම සංඥාව මුල් කරගෙනයි. ඉන්නා මමක් ගැන මුල් කරගෙනයි අපි කතා කරන්නේ. එතකොට ප්‍රඥාවෙන් ලෝකේ දකින්න කෙනා එහෙනම් මෙතන මේක දැක ගන්න ඕනේ කුමක් වශයෙන්ද? හේතුන් නිසා හට ගන්නා වූ ඵලයක් වශයෙන් තමයි ප්‍රඥාවේ නුවණින් විමසද්දා. එතකොට මේ හේතුඵල ධර්ම තුළ ආත්මයක් හෝ ආත්මිකට අයිති දෙයක් අහු වෙන්න විදියක් නැහැ. නේද? ඒතර කෙනෙක් ඇහුවොත් විඥාන ආහාරය කවුද ආහාරයට ගන්න කියලා. ගත්තොත් එයා කතා කරන්නේ කුමක් මත පදනම් කරගෙන? ආත්ම සංඥාවක් මත පදනම් කරගෙන ඉන්නා වූ මම පෝෂණය කරන්නා වූ දෙයක් ගැනයි කතා කරන්නේ. ඉතින් ඒ නිසා ඒ අහන ප්‍රශ්නේ සපුරා වැරදි. එතකොට ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙක් දකින්නේ කුමක් විදියටද? හේතු ඵල ධමයක් විදියට තමයි දකින්නේ. එයාට ප්‍රඥා නුවණින් විමසලා යමක් දෙස බලද්දී යාට පේන්නේ හේතු නිසා හටගන්නා ඵලයක්. හේතු නැති වෙද්දී නැති වෙලා යන ස්වභාවයක්. එතකොට දුක කියලා කියන්නේ හේතු නිසා හටගන්න දෙයක්. හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යන දෙයක්. නේද? ඉතින් ඒ නිසා ප්‍රඥාවන්ත ශ්‍රාවකයා අපිට මේ බලන්නේ හේතුඵල ධමයක් වශයෙන් බලද්දී යාට ආත්මයක් වූ ආත්මයකට අයිති දෙයක් කොහෙත්ම හම්බෙන්න විදියක් නැහැ. එතකොට නුවණින් දියුණු කරන ලද සමාධියක් තුළින් අපි හොඳට යමක් විමසලා බලද්දී අපිට එතකොට පේන්නේ මොනවද? හේතුවත් ඵලයක් තමයි අපිට පේන්නේ. එතකොට අපි භාවනාවකදී පවා අපි දියුණු කරගෙන අපි ඉස්සරහට යද්දී අපිට පේන්න ඕනේ මොකද්ද? හේතුවත් ඵලයක් වෙන් කර ගැනීමේ දක්ෂතාවය අපිට ඇති වෙන්නට ඕනේ. එතකොට හේතුවත් ඵලයක් අපිට වෙන් කරගන්න දක්ෂ නැත්නම් එයාට මේ අනිත්‍ය වූ ස්වභාවයේ ජීවිතේ කවදාවත් දැක ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මොකද එයා ආත්ම සංකල්පයක් තුළම ආත්මයක් තුළ හිටගෙනම කටයුතු කරන නිසා තමයි එහෙම වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාරනවා ඒවම් මං අවදාන්තං යෝ ඒවම් පුච්චේ මගේ මෙහෙම වුවොත් කිස්සනකෝපන්තේ විඥානාහාර. කුමකට මේ විඥාන ආහාරය පත්‍ය වෙන්නේ කියන එක ඇහුවොත් ඒක හරි ප්‍රශ්නයක්. తත්‍ර කල්ලම් වෙయ్యා කරන විඥානාහාරු ආයති පුනබ්බා නිබ්බත්තිය පච්චය. ඉතින් විඥාන ආහාරය බවට පත් වෙන්නේ කුමක් සඳහාද? ආයතින් නැවත කුමක් සඳහාද? පුනබ්බවා නිබ්බත්තිය. නැවත පුනර්භවයක පහළ වීම පිණිස ප්‍රත්‍ය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. එතකොට බලන්න අපි කතා කළා මේ පුනබ්බවා ආයතින් පුනබ්බා නිබ්බත්තිය කියන නැවත භවයක් සඳහා උපතක් කරා යෑම ගැන කතා කළා. එතකොට විඥානාහාරය මෙතන කෙලින්ම අපිට විඥානාහාරය කෙලින්ම සම්බන්ධ වෙන කුමක් සඳහාද? නැවත උපතක් කරා යාම සඳහා හේතු වෙනවා. ඒතකොට යම් කිසි වෙලාවක විඥානය ආහාරය බවට පත් වුණා නම් එතකොට නැවත උපතක් කරා නැවත ආයතින් පුනබ්බවා නිබ්බත්තියක පහළ වීමක් සිද්ධ වුණා නම් පුනර්භවයේ පහළ වීම සිද්ධ වුණා නම් එතකොට මොකද වෙන්නේ? තස්මින් භූතේ සති සලායතන. මොකද වෙන්නේ? එතන ආයතන 6ක ක්‍රියාකාරීත්වය මතුවෙනවා. මොකද විඥාණය අපි හැමතිස්සෙම දන්නවා තනිව පවතින්නේ. අපි කතා කළා තනිව පෙන්වන්න බැරි ධර්මයක් තමයි විඥානය කියන්නේ. නේද? හැමතිස්සෙම අපි කිව්වා විඥානීය ණය ගන්නවා කාගේද? නාම රූපේ එල්ලිලාම තමයි මෙයා ඉන්නේ. නේද? එතකොට අර දරුවෙක් අම්මගේ අතේම එල්ලිලා ඉන්නවා. මේ විඥානයත් මොකද එල්ලිලා ඉන්නේ? නාම රූපෙමයි එල්ලිලා ඉන්නේ. නැත්තම් විඥාණයට පැවැත්මක් ගන්න බෑ. එතකොට විඥානය අපි ඒක කියන්නේ තනි ධර්මයක් වශයෙන් කවදාවත් කතා කරන්න බෑ. ඉතින් ඒ නිසා තමයි
විඥානය කියලා කියන්නේ කුමක්වත් නෙමෙයි. දැනගන්නවා කියන්නේ විඥානාති තිකොම්බික්ඛේ තස්මා විඥානං. දැනගන්නවා කියන අර්ථයෙන්. එතකොට අපි දැනගන්නේ මොනවද? එහෙන් රූප, කනින් ශබ්ද, කනින් නාසයෙන් ගඳ සුවඳ, දිවෙන් රසය, කයෙන් පහස, සිතින් සිතුවිලි නේද? එතකොට අපි දන්නවා ඇස කියන ආයතනයක් යම් තැනක පෙනෙනවා කියන එකක් ගැන අපි කතා කරා. පෙනෙනවා කියන අත්දැකීම ගැන කතා කළා. ඒ කියන්නේ අපි විඥානය ගැන කතා කරා. එතකොට විඥානීය ක්‍රියාකාරීත්වය ගැන කතා කරා. එතකොට ඇහෙනවා කියන එකක් ගත්තොත් මෙතන විඥානීය ක්‍රියාකාරීත්වය. එතන විඥාන සහ නාම රූප අතර පැවැත්මක් ගැන අපි කතා කරා. අපි කතා කළා ඕනෑම අත්දැකීමක් බුදුරජාණන් වහන්සේ ගොනු කළා දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත කියන හතරට. මේ හතරින් තොර අත්දැකීම් ගැන කතා කරන්නේ. එතකොට මේ ඕනෑම අත්දැකීමක් දිට්ඨයත්, සුතය, මුතය, විඤ්ඤාතය කියන ඕනෑම දෙයක් අපි ගැන කතා කළොත් එහෙනම් එතන විඥානීය සහ නාම රූප අතර පැවැත්ම තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ කෙලින්ම පෙන්නනවා මේ විඥානීය ආහාරයක් වෙනව නැවත උපතක් කරා යෑම සඳහා. එතකොට යම්කිසි මොහොතක විඥානය නැවත උපතක් කරා හේතුපත් වෙනවා නම් එතකොට විඥානය බැසගත්තොත් බැසගන්නේ කොහෙද? නාම රූපයක බැසගන්නේ නේද? නාම රූපයකින් බැසගන්නේ. එතකොට විඥානයේ සහ නාම රූපය අතර බැස ගැනීම මෙතන තියෙනවා කියන්නේ. මොකද වෙන්නේ? තස්මින් භූතේ සති සලආයතන. එතන අනිවාර්යයෙන්ම මොකද්ද තියෙන්නේ? ආයතන හයක ක්‍රියාකාරීත්වයක් තියෙනවා. අපි දැන් මව් කුසයක බැස ගැනීම ගැන අපි කල්පනා කරලා බලුවොත් එතකොට මුලින් මව් කුසට බැසගත්ත ගමම්ම ඇස් කන් ආසාදිය මතුවෙනවද? මතුවෙන්නේ නැහැ. ඒවා මංශ නේද? අපි කතා කළා ඇස කියන්නේ ආයතනයක් වශයෙන් තමයි බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ. කන කියන්නේ ආයතනයක් වශයෙන් කතා කරන්නේ. නාසය, දිව, කය, මනස කියන්නේ ආයතනයක් වශයෙන්. අපිට පෙන්වන්නේ අපි කියවනේ මංශ චක්කෝ කියලා එකකුත් තියෙනවා නේද? එතකොට බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ මේ මංශ චක්කෝ ගැන. අපි කතා කරා පෙනෙනවා කියන ස්වභාවය. ආයතනයක් ගැන කතා කරද්දී ඇහත් රූපත්, කනත් සද්දත්, දිවත් රසයත්, නාසයත් ගඳ සුවඳ, කයත් පහසත්, මනත් සිතුවිලිත් කියන දෙක ඇහැදිලා එන නේද? බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ දෙකක් වශයෙන් නේද? ඒතර දෙකේව තමයි ඕවා. ඇහැට රූප, කනට ශබ්ද, නාසයට ගඳ සුවඳ, කයට පහස, සිතට සිතුවිලි. එතන මව් කුසේ එතකොට බැසගත්තා. අර මංශ චක්කු ආදී පහලලා තිබ්බ නැතුව එයා කෙලින්ම ක්‍රියාකාරී වෙන කුමක් එකද? තනිකරම මනසත් එක්කයි. එතකොට මනසේ ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි එතන මව් කුස වර්ධනය. එතකොට වර්ධනය වෙලා ටික කාලෙකින් තමයි අර පුංචි මස් වැදල්ල ලොකු වෙලා ඊට පස්සේ ඇස් වලින් අර එන මේ කොටස් ඇවිල්ලා අත්පාවල වෙන පුංචි කොටස් ඇවිල්ලා තමයි මේක වර්ධනය වෙන්නේ මව් කුසක් ඇතුලේ. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා දාලා කෙලින්ම මේ විඥාන ආහාරය නැවත උපතක් කරා ගමන් කරන්නේ. යම් කිසි තැනක නැවත උපතක් තියෙනවා. එතන මොකද තියෙන්නේ? ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. ඒතකොට සලආයතන පච්චය පස්සෝ. යම් කිසි තැනක ආයතන ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියන්නේ එතන මොකද තියෙන්නේ? ස්පර්ශය අනිවාර්යෙන්ම එතන තියෙනවා. එතකොට සලආයතනකින් තොලව ස්පර්ශයක් ගැන කතා කරලා බෑ. ස්පර්ශයෙන් තොලව සලආයතනයක් තියෙනවා කියලා කතා කරන්නත් බෑ නේද? දැන් අපි එහෙන් රූපයක් දකිනවා. දැන් අපි ආනාපාන සති භාවනාව කළා නේද? ආනාපාන සති භාවනාවදී අපි ආස්වාස ප්‍රාස්වාසය දැනගත්තේ කොහොමද? ස්පර්ශයක් තුළින් නේද? ඒ ස්පර්ශයෙන් තුලින් හටගත්තේ විදීමත් තුලින් තමයි අපිට ආස්වාස ප්‍රාස්වාසයක් ඇති බව දැනගන්න නේද? එතකොට ආස්වාස ප්‍රාස්වාසයක් තියෙන බවවත් අපිට දැනගන්න අපි විදීමක් අත් විඳින්නේ නැත්තම් ස්පර්ශයක් එතන නැත්තම්. ඉතින් ඒ නිසා තමයි අපි කිව්වේ මේ ආනාපාන සතිය අපිට ඉස්සරහට විදර්ශනාවේදී ඊටාම උපකාර කරගන්න පුළුවන් කියලා. මොකද අපිට එතන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධෙම හරි ලස්සනට මතු කරලා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා සතිය අපි හරියට ආනාපාන සතිය දියුණු කරොත් අපිට මේවා තේරුම් ගන්න හරිම ලේසි වෙනවා. ඊට පස්සේ හරිම ලස්සනයි බලන්න. ඊළඟ බුදුරජාණන් වහන්සේ ගෙන් අහනවා මෝලිය පොත්. එතකොට දැන්
හරි ලස්සනයි විඥානයේ ප්‍රත්‍ය වෙන කුමක් සඳහාද ආහාර වෙනවා ආයති පුනප්පා නිබ්බති. ඒතර බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා මේ පටිච්චසමුප්පාද ධර්මයක් වශයෙන් ඒ ආයති පුනබ්බා නිබ්බති යම් තැනක ඇද්ද එතන සලායත තස්මින් භූතේ සති සලායත. එතන සලායතන ඇඟිලි ක්‍රියාකාරීත්වය. සලායතන ක්‍රියාකාරීත්වය නම් එතන ස්පර්ශය තියෙනවා. ඔන්න එතනින් එවෙල නතර කළා. නතර කරද්දී මෝලියපග්ගුණ ස්වාමීන් වහන්සේ අහනවා ස්වාමීනි එහෙනම් කෝණකෝ බන්තේ පුසති. එහෙනම් කවුද ස්වාමීනි ස්පර්ශ කරන්නේ? මේ ස්පර්ශ කරන්න කෙනෙක් ඉන්න එපා. නැත්තම් ස්පර්ශය දැනගන්නේ කොහොමද? නේද? එතකොට අන්න පෘථග්ජනයාට එන ප්‍රශ්නය තමයි අපි කතා කළ අර මූලපරියාය සූත්‍රය වගේ සංජානනාති. සංජානනාති කියන්නේ හඳුනා ගන්න. නේද? හඳුනා ගන්නවා මේ මම මේ මගේ ලෝකේ. හැම තිස්සම එයා කරන්නේ ඊට එහාට දෙයක් හිතන්න පුළුවන් කමක් නැහැ. මොකද එයාට දියුණු කරන ලද යථාභූත ප්‍රඥාවක් නැහැ. සතිය සමාධි ප්‍රඥාව නැහැ. ඒ නිසා එයාට තේන්නේ ස්පර්ශ කරන්න නම් කවුරු හරි ඉන්න එපා. එහෙනම් කොහේද මේ කවුද මේ ස්පර්ශය? කෝණකෝ බන්ති කුසති. එතකොට ඒක ආර්ය ශ්‍රාවකයේ සිතුවිල්ලක්ද පෘථග්ජනයේ පෘථග්ජනකේ සිතුවිල්ල. මොකද ආර්ය ශ්‍රාවකයා දැක්කොත් දකින්නේ මොකද්ද? යම් කිසි සමුදය ධම්ම සම්බන්තන නේද? යම් කිසි දෙයක සමුදයක් තියෙනවා නම් සියල්ල නිරුද්ධ වෙන ස්වභාවය තමයි ආර්ය ශ්‍රාවකයා දකින්නේ. නේද? එතකොට එයා දකින්නේ ආර්ය ශ්‍රාවකයා දැක්කොත් දකින්නේ මොකද්ද? පටිච්චසමුපාදයේ හොඳට එයා දැකලා දකින්නවා නේද? හේතුවත් ඵලයත් එයාට දැක ගන්න. එතකොට එයාට පේන්නේ මේ යම් කිසි දෙයක් ධර්මයක් තියෙනවා. ඒ හේතුවක් නිසා හටගත් දෙයක් මිසක් හේතු නැතුව හටගත් ඉබේ හටගත් දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේ මවල දීපු දෙයක්වත් නෙමෙයි. එයාට හොඳට පේන්නේ ප්‍රකට වෙලා පේන්නේ හේතුවක් නිසා හට ගන්නවා හේතු නිරුද්ධ වීම නිරුද්ධ වෙනවා. එතකොට එයාට පේන්නේ කවුද ස්පර්ශ කරන්නේ කියන කාරණාව නෙමෙයි. එහෙනම් නෝ කල්ලෝ පඤ්ඤෝති භගවා. භාග්‍යතුන් වහන්සේ කියන ආහා මෝලිපග්ගුණ ඕක ඔහොම නෙමෙයි අහන්නේ. ඕක වැරදි. පුසතිති අහන්න වදාම්. යම් කිසි කෙනෙක් ස්පර්ශ කරනවා කියලා මම කියන්නේ නෑ. පුසතිති චාහං වදෙයන් ත්‍ත්‍ර කල්ලෝප. කෙනෙක් ස්පර්ශ කරනවා කියලා කියනවා නම් එතකොට ওই ප්‍රශ්නේ හරි. දැන් එතකොට මේ අපි මේ ව්‍යාකරණ රූප ගත්තොත් එහෙම පුසති කියන්නේ දැන් මම ගියා නේද? එතකොට යම් කිසි කෙනෙක් ක්‍රියාව කරනවා නම් එතන නිතර මුක්තේ ඇදිලා එනවා නේද? අපි ඉගෙන ගන්නවා නම් සිංහල ඉගෙන ගත්තේ නේද? මම කරමි අපි කරමු නේද? ආඛ්‍යාතයේ තියෙනවා නම් උක්තය ඇදිලා එනවනේ નિરાයාසයෙන් කරන කෙනෙක් ඉන්න ඕනේ. ලක් වෙන දෙයක් තියෙන්න එපා. කර්තෘ කර්මයේ ක්‍රියාව කිය නේද? ඉතින් ඒ වගේ තමයි මෙතන මේ ව්‍යාකරණ පුසති. එතකොට එතන තියෙනවා කිරීම ආත්ම සංකල්පය. ආත්ම සංඥාවක් තියෙනවා. ඒතර මේ පුසති චහං වදී මං එහෙම කෙනෙක් ස්පර්ශ කරනවා කියලා කියනවා. ඒක එහෙම අහන්න පුළුවන් කවුද ස්වාමීනි මේ ස්පර්ශ කරන්නේ? ඒවං චහන්න වදා. මම එහෙම කියන්නේ නෑ. ඒවම් මං අවදන්. එහෙම නොකියන මට යෝ ඒවං යෝ මගෙන් යෝ ඒවං පුච්චය මගේ මෙහෙම කිම්පච්චයානුකෝ බන්තේ පස්සෝ. ස්වාමීනි මේ කුමක් පත්‍ය කරගෙනද මේ ස්පර්ශය තියෙන්නේ? අන්න ආර්ය ශ්‍රාවකයාගේ දැක්ක දහන් ප්‍රශ්න අහන්නේ. ඒතර ආර්ය ශ්‍රාවකයාගේ දැක්ම තියෙන්නේ මොකක්ද? ඉමස්මින් සති ඉදං හෝති ඉමස්ස ඉපාදා ඉදං උප්පති. ඉමස්මින් අසති ඉදං හෝති ඉමස්ස නිරෝධා ඉදං නිරුද්ධති. කියන දේන් ආර්ය න්‍යාය තුලනේ හැම දෙයක් මෙයා දකින්නේ නේද? ඉතින් එතකොට යාට පේන්නේ මේ ආත්මයකින් ක්‍රියාත්මක කරන දෙයක්. එතකොට මම ඉන්නවා කියලා නෙමෙයි යාට පේන්නේ කුමකටද මේ පස්සේ ආහාරය වඩපත් වෙන්නේ? කිම්පච්චයනකෝ බන්ති පස්සෝ. කුමක් ප්‍රත්‍ය කරගෙනද මේ ස්පර්ශය තියෙන්නේ? ඒස කල්ලෝපකු තත්ත කල්ලා මේයා කරන සලායතන පච්චය පස්සෝ. ඒතර යාට පේන්නේ කුමක් ප්‍රත්‍ය කරගෙනද මේ පස්සේ තියෙන්නේ? සලායතන පච්චය පස්සෝ. කුමක් ප්‍රත්‍ය කරගෙන? සලායතන මුල් කරගෙන. ඊළඟට පස්ස පච්චය වේදන. ස්පර්ශයෙන් හටගන්නවා ඊට පස්සේ මොකද වෙන්නේ? පස්සේ යම් තැනකද එතන විදීම ඇත. දැන් හරිම ලස්සනයි. ඒක විඥාන ආහාරයේ සම්බන්ධ වුණ ආයති පුනබ්බා නිබ්බති. ඒ ඇති පුනබ්බා නිබ්බති ඇත. එතන සලායතන ඇත. සලායතන පච්චය පස්. ඒක ස්පර්ශයේ ඇති කල්ලි.
මොකද වෙන්නේ ස්පර්ශ සලආයතන පච්චය පස්සෝ පස්ස පච්චය වේදනා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. එතකොට එහෙනම් හොඳටම මේ ආහාර කියන බුදුරජාණන් වහන්සේ මේ ආහාර කියන මාතෘකාව අරගෙන අපිට මේ හේතුඵල දහමක් හම්බුනේ. අර අපි මුලින් කතා කරා මූලික අර්ථය උන්වහන්සේට පෙන්වන්නේ. මොකද්ද? භූතානං වසක්තනං තිතිය. පවතින සත්‍යයන්ගේ පැවැත්ම තියෙන පැවැත්ම ගැන කතා කරන්න. සම්භාෂණං අනුග්ගහ. නැවත උපතක් කරගෙන සත්‍යයන්ගේ සසර පැවැත්ම මේ පෙන්වන්නත් තමයි එහෙනම් බුදුරජාණන් වහන්සේ ලස්සනට මේ ආහාර කියන අරගෙන තියෙන්නේ. කෝණකෝ බන්තේ වේදියති. ඒ වෙලාවේ අර අහනවා මූලිය පග්ගුණ ස්වාමීන් වහන්සේ. එහෙනම් ස්වාමීන් වහන්සේ කවුද එහෙනම් ඔය විඳින්නේ? දැන් විඳින්න දැන් අපි වේදනාවක් ගැන කතා කළොත් මිදින කෙනෙක් ගැන නේ අපිට සිතුවිල්ලක් එන්නේ නේද? නමුත් ඒ ප්‍රශ්නේ පුතක් යනවා නේද? එතකොට අහනවා නෝ කල්ලෝ පඤ්ඤෝති බග්ගවා. භාග්‍යවතුන් වහන්සේ ඕක අහන්න සුදුසු ප්‍රශ්නයක් නෙමෙයි. වේදියති අහන්න වදාම් විඳිනවා කෙනෙක් විඳිනවා කියලා මම කියන්නේ. වේදියති චාහං වදේයං තතර කල්ලෝ පඤ්ඤ. කෙනෙක් විඳිනවා කියලා අර්ථයෙන් ගත්තොත් ඔය අහන ප්‍රශ්නේ හරි. නමුත් මම එහෙම කියන්නේ නෑනේ. ඒවන් චහන්න වදාම්. ඒවන් මං අවදාන්තං යෝ ඒවන් පුච්චෙය. යම් කිසි කෙනෙක් හැබැයි මගෙන් මෙහෙම ඇහුවොත් කිම්පච්චයානුකෝ බන්තේ වේදනාව. කුමක් පත්‍ය කරගෙනද මේ වේදනාව තියෙන්නේ කියලා ප්‍රශ්න ඇහුවොත් ඒස කල්ලෝපන්. ඒ ප්‍රශ්නේ නම් හරියටම හරි. තත්ත කල්ලා වෙయ్యා කරන. එහෙනම් මේකට මෙහෙම කියනවා. පස්සපච්චය වේදන. ස්පර්ශය පත්‍ය කරගෙනයි වේදනාව තියෙන්නේ. වේදනා පච්චය තණ්හා. එහෙනම් විදී මූල කරගෙන මොකද වෙන්නේ? තණ්හාව හට ගන්නවා. එතකොට එහෙනම් ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන තියෙන ධර්ම මොකද්ද? වේදනාව නේද? එතකොට යම් කිසි කෙනෙක් විනීම ස්පර්ශය ගැන බලන එයාට පේන්නේ මොකද්ද? විනීමත් තුළින් තමයි යාට ස්පර්ශය ප්‍රකට වෙලා නේද? එතකොට විඳීමකින් තොරව ස්පර්ශයක් ගැන කෙනෙකුට කතා කරන්න බෑ නේද? ඒකයි අපි අර කතා කරේ. දැන් සංඥා වේදන නිරෝධ සමාපත්තිය ගැන කතා කළොත් අපිට ඒක හේතුඵල ධර්මات තුළින් කතා කරලා වාද විවාද කරන්න බෑ. මොකද ඒක ස්පර්ශයෙන් තුළින් හටගන්නේ විඳීමත් තුළින් අපිට අධ්‍යක්ෂයෙන් විග්‍රහ කරගන්න විදිහ නේද? ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අනුපුබ්බ නිරෝධ සමාපatti වලින් උන්වහන්සේ පෙන්නන්නේ කොහොමද මේ නිරෝධ සමාපත්තියට සමවදින්නේ. ඒකේනා කොහොම සමාපත්තිය නැගී සිටින්නේ. ඒ ආදී හරි ලස්සනට උන්වහන්සේ සංඥා නිරෝධ සමාපත්තියදී පෙන්නනවා. ඉතින් ඒ වෙලාවේ එතකොට බුදුරජාණන් වහන්සේ කියන එපමණින් නතර වෙන්න. වේදනා පච්චය තණ්හා. වේදනාව මුල් කරගෙන මොකද වෙන්නේ? අන්න තණ්හාව හට ගන්නවා. කෝණකෝ බන්තේ තසති. ඒ වෙලාවේ අර මහා මෝලිපග්ගුණ. කවුද එහෙනම් ඔය තණ්හා කරන්නේ? නෝ කල්ලෝ පඤ්ඤෝති භගවා අවුචි. භාග්‍යවතුන් වහන්සේ කියන තණ්හා කරන්නේ කවුද කියලා අහන්නේ කොහොම වැරදි නේද? ওই ප්‍රශ්නේ වැරදි. තසතියති අහන්න වදාමි. යම් කිසි කෙනෙක් තණ්හා කරනවා කියලා කියන්නේ නෑ. මේ තණ්හා ප්‍රවාහ හේතුප්‍රත්‍යයෙන් හටගත් එක. මූලිකපග්ගුණ නේද? එතකොට මෙයා දකින්න හැමතිස්සෙම අර මොන කෝණෙද? පෘථග්ජනයාගේ කෝණයෙන් තමයි මූලිකපග්ගුණ දකින්නේ. එතකොට එයා දකින්නේ හේතුඵල ධමයක් වශයෙන් නෙමෙයි. එතකොට තසතියති අහන්න වදාමි. තණ්හා කරනවා කෙනෙක් තණ්හා කරනවා කියන කතාවක් නෙමෙයි මම කියන්නේ. තසතියති චාහං වදෙයන් තත්‍ර කල්ලපඤ්ඤ. එහෙනම් ඒක සුදුසුයි ඔයා කියන විදිහට කියනවා නම් හරි. ඔය ප්‍රශ්නේ හරි. නමුත් මම එහෙම කියන්නේ. හැබැයි මගෙන් කෙනෙක් මෙහෙම හැවුවොත් කිම්පච්චානකෝ වන්තේ තණ්හාති ඒසෝ කල්ලපඤ්ඤ. තණ්හාව කුමක් ප්‍රත්‍ය කොටගෙන යත්තේද? තත්‍ර කල්ලං වෙయ్యා කරන. අන්න ඒකට උත්තරයක් තියෙනවා එහෙනම්. මොකද්ද? වේදනා පච්චය තණ්හා. තණ්හා පච්චය උපාදානන්ති. අන්න කොහොමද බුදුරජාණන් වහන්සේ එහෙනම් බලන්න. හරි ලස්සනට විඥාන ආහාරය අරගෙන සසර පැවැත්මත් එක්ක කොහොමද මේ හේතුඵල ධම ක්‍රියාකාරී වෙන්නේ පුද්ගලයෙක් තුළ කියන කාරණා හරි ලස්සනට උන්වහන්සේ මේ පෙන්වා දෙනවා එක පරියායකින්. එතකොට වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන. තණ්හාව යම් තැනකද එතන කුමක්ද තියෙන්නේ? උපාදානයේ තියෙන්නේ නේද? අර කෝඩුව ඇතුළට හිර වෙනවා. එතකොට තමන්ගේ කර ගැනීමක් කරගන්න. එතකොට මම මතු වෙලා එනවා නේද? නැවත මම මගේ පැවැත්ම සකසලා.
එතකොට නොයෙක් විදිහට Tamanට ග්‍රහණය කරගෙන කරගන්න. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා මේ උපාදානයේ පවා මම උපාදාන කරනවා නෙමෙයි මෙතන තියෙන්නේ. එහෙනම් මොකද්ද? උපාදානයේ පවා ප්‍රත්‍යක් මතයි තියෙන්නේ. උපාදානයේ හිටගෙන ඉන්නේ කුමක් මතද? කෝණකෝ බන්ති උපාදීයති. කවුද බන් ස්වාමීනි එතකොට මේ උපාදාන කරන්නේ නේද? එතකොට කවුද මේ මමද උපාදාන කරන්නේ? වෙන කෙනෙක්ද උපාදාන කරන්නේ? නැත්නම් දෙවියන් වහන්සේද උපාදාන කරන්නේ කියලා. ඒක ප්‍රශ්නේ වැරදි. කෙනෙක් උපාදාන කරනවා කියන කතාවක් නෙමෙයි. උපාදානයේ තියෙන යමක් ප්‍රත්‍ය කරගෙනයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට උන්වහන්සේ පෙන්නනවා ඔහොම නෙමෙයි ප්‍රශ්නේ අහන්න ඕනේ. ප්‍රශ්නේ මර්ගින් මේ විදිහට හැවුවොත් කිම්පච්චය අනුකෝ බන්ති උපාදානං. උපාදානයේ කුමක් ප්‍රත්‍ය කොටගෙන ඇත්තේද කියලා ප්‍රශ්නයක් අහුවොත්. අන්න එතකොට නම් උත්තර දෙන්න පුළුවන්. එතකොට අර විදිහට ඇහුවොත් තියෙන ප්‍රශ්නේ වැරද්ද තමයි. මොකද්ද? සිටින්නා වූ ආත්ම සංඥාවක් ආත්ම සංකල්පයක් තුළ ඉඳගෙන නොවෙනස් වෙන සංකල්පයක් ඉඳගෙන සස්වත දෘෂ්ටියක ඉඳගෙන තමයි එතකොට එයා ඇත කියන අන්තයක ඉඳගෙන තමයි ප්‍රශ්නේ අහන්නේ. ඒතර කෙනෙක් නැත විදින කෙනෙක් ඇත උපාදාන කරන දෙයක් ඇත. කෙනෙක් නැත උපාදාන කරන දෙයක් ඇත කියන කතාවක්. එයා කතා කරන්නේ උච්ඡේද දෘෂ්ටිය ඉඳගෙන. එතකොට එයා කියන්නේ දෙයක් නැත කියන සංකල්පයෙන් ඉඳගෙන එයා කතා කරනවා. එතකොට එයා නැත කියන අන්තයට යනවා. නමුත් බුදුරජාණන් වහන්සේ මේ සියල්ලම ප්‍රතික්ෂේප කරගෙන උන්වහන්සේ දේශනා කරලා දාරන් යමක් හිටගෙන තියෙනවා නම් ඒකට ප්‍රත්‍යක් යටින් තියෙනවාමයි. යමක් හිටගෙන තියෙනවද ඒකට ප්‍රත්‍යක් තියෙනවා. යමක් හිටගෙන තියෙන ප්‍රත්‍යක් තියෙනවා. මෙතන ආත්මික හෝ ආත්මිකට අයිති දෙයක්. තමාගේ කර ගැනීමක් කරන දෙයක් නෑ. මේක හේතුව සහ ඵලයේ අතර ප්‍රවත්ම තුලින් තමයි මේ සමුදය වෙන්නේ කියන කාරණා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඉතින් ඒ නිසා මේ උපාදානය කියන එක මම උපාදාන කරගත්තා කියන කතාව නෙමෙයි ආර්ය ශ්‍රාවකයා. යා දකින්නේ මේ උපාදානයත් ප්‍රත්‍යක් කොටගෙනයි පවතින්නේ කියන කාරණා. එතකොට මම උපාදාන කරනවා කියන සංකල්පයෙන් බැලුවොත් එයා බලන්නේ උපාදානයට ලක් වෙලා නේද? මේකෙන් ගැලවෙන්න නම් අපිට ඕනේ අන්‍යාකාරකමක්. ඒ කිව්වේ මීට ප්‍රතිවිරුද්ධයක්. පෘථග්ජනයා හිතන දේන ප්‍රතිවිරුද්ධයක් අපිට හැමෝටම ඕනේ. අපි ඒකට තමයි කිව්වේ පෘථග්ජන දැක්මෙන් ඉවත දැක්මක් ලබන්නේ. දැන් අපි පටිච්චසමුප්පාද ඉගෙන ගත්තේ අපි ඉගෙන ගත්තේ පටිච්චසමුප්පාදයේ මූලිකම අර්ථය බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සම්මාදිට්ඨිය මතු කරලා පෙන්නන්නයි. කෙනෙක්ව සම්මාදිට්ඨියට ගන්න. සම්මාදිට්ඨියට කැඳව ගත්තොත් එයා යථාර්ථය දකිනවා. ඒක නතර කරන්න. ඒකට අපිට ඒකෙන් පෙන්නනවා සම්මාදිට්ඨිය උපදවන්න නම් එයාට ඕනේ කරුණු දෙකක්. පර්තෝගෝසයයි කල්ය සත්පුරුෂ සංසේවය නේද? එතකොට පර්තෝගෝසයයි සත්පුරුෂ සංසේවයයි තිබ්බොත් සම්මාදිට්ඨිය උපදිනවා. ඒතර සත්පුරුෂ සංසේවය නැතුව එයාට ඉබේම අර මේකින් පිටිපස්සට පැනලා බලන කෝණේ හම්බෙන්නේ. ඒ බලන දෘෂ්ටිය හම්බෙන්නේ. බලන විදිය හම්බෙන්නේ. ඒකට තමයි මේ අපිට කල්යාණ මිත්‍රය ඕනේ, සත්පුරුෂය ඕනේ, කල්යාණ ධර්මයක් ඕනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එතකොට ඒකයි සෝතාපන්න වෙද්දී ශ්‍රාවකයා තුනුරුවන්නේ කෙරෙහි නොසැල්වෙන් අවිච්ඡ ප්‍රසාදයක් ඇති වෙනවා. මොකද සත්පුරුෂයා මගනුයි සද්ධර්මය. සත්පුරුෂයා මගින් එන ධර්මයේ නිසායි සම්මාදිට්ඨිය උපදින්නේ. ඒ නිසා යම් කෙනෙකුට සම්මාදිට්ඨිය උපදුනා නම් ශ්‍රද්ධාව මුල් බැසගන්නේ ඉස්තර වෙන්නේ අර හිත වූ ගල් තැඹක් වගේ මුල් කරගෙන තියෙන්නේ අන්න ඒකයි. ඒක ශ්‍රද්ධාව ඉන්ද්‍රියක් වශයෙන් හොඳට බැසගන්නේ ඒකයි සෝතාපන්න ශ්‍රාවකයා. ඒක හොඳට එහෙනම් මේ පිටුතුන පැහැදිලියි. ඒ නිසා මේ අසත්පුරුෂයාගේ හෝ පෘථග්ජනයාගේ දැක්මින් ඉවතට ගිය දැක්මක් අපිට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. ඉතින් ඒ නිසා ඒ කෝණය තමයි අපිට මේ ධර්මයේ තුලින් හම්බෙන්නේ. ඉතින් ඒ නිසා මම උපාදාන කරනවා කියන දේ නෙමෙයි අපි බලන්නේ. අපි මේක හොඳට කල්පනා හොඳින් සතිය දිනු කළ සමාධිය දිනු කළ බැලුවොත් අපිට මෙතන හුදෙක් දැක ගන්න අපිට පුළුවන් වෙන්නේ. හේතුවක් සහ ඵලයක් අතර ඇති වෙන මේ ඵලයක් අතර ඇති වෙන මේ රටාව තමයි අපිට අහු. හේතුව නිසා ඵලයක්. ඒ හේතුවත් අනිත්‍ය නම් ඵලයක් අනිත්‍යයි නේද? තමන්ගේ වශයෙන් පවත්වා ගන්න ස්වභාවය තමන්ගේ වශයෙන් තියාගන්න දෙයක් නෑ. එයාට කොහෙන් හොයලා බැලුවත් කොහෙන් මානසිකාරය යොමු කළ බැලුවත් කොහෙට යොමු කළ බැලුවත් එයාට කිසිදු දශමයක් හෝ අංශු මාත්‍රයක් හෝ
එයාට අහුවෙන්නේ නැහැ ආත්මයක් හෝ ආත්මයකට අයිති දෙයක් හෝ එයාට කවදාවත් හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒකනේ කිව්වේ අර මේ අසුචි ටික නම් අසුචි ටිකමයි නේද? එතකොට යම් කිසි කෙනෙකුට තියෙනවා නම් මේ යම් කිසි කෙනෙකුට උපාදානීය අංශු මාත්‍රයක් හෝ පවතිනවා නම් එයා එහෙනම් එතන හේතුව සහ ඵලයේ අතර දැක්ම තාම හරියට නිදහස් වෙලා නැහැ. ඒකේ නිදහස් වෙලා නැහැ. ඒක දැකගෙන ඒකේ නිදහස් වෙලා නැහැ. ඒතකොට එයාගේ යම්කිසි උපාදාන මාත්‍රයක් හෝ තිබේනවා. එයාට තණ්හාව ක්‍රියාත්මක වෙන හැම මොහොතකම ක්‍රියාත්මක වෙනවා. එතකොට එයා මේ සම්පූර්ණයෙන්ම සැඩපහරෙන් ගැලවිලා. ඉතින් ඒ නිසා පින්වත්නි අපිට මේ මම උපාදාන කරනවා කියන කරුණ නෙමෙයි මෙතන තියෙන්නේ. අපි එතකොට බලන්නේ විදර්ශනාවේදී අපි කරන්නේ කුමක්වත් නෙමෙයි. අපේ යෝනිසෝ මනසිකාරයෙන් අපි දකින්නේ මොකක්වත් නෙමෙයි. මෙතන හේතුව සහ ඵලයේ අතර දැක්ම තුලින් අපි දකින්නේ මෙතන ආත්මයක් හෝ ආත්මයට අයිති දෙයක් නැහැ කියන දේ තමයි අපිට. එතකොට යාගේ හිත සපුරා මම කියා හෝ මගේ කියා හෝ මගේ ආත්මය කියා හෝ අල්ලගන්න දෙයක් නැත්තම් එයා සපුරා උපාදානින් එළියට යනවා. ඉතින් ඒ නිසා ඒ දැක්ම ගන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ආරණ්‍යයයි මම අපට පෙන්වලා තියෙන්නේ. එතකොට එහෙනම් මේ උපාදානයේ පවා මේ ප්‍රත්‍ය කරගෙන තියෙන්නේ කුමක් මතකද? තණ්හාව ප්‍රත්‍ය කරගෙනයි උපාදානයේ තියෙන්නේ. එතකොට තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව. අන්න මොකද වෙන්නේ? උපාදානයේ යම් කිසි තැනකද එතන භවයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එතකොට භවයේ පැවැත්මක් තියෙනවා. භවයේ සකස්මක් තියෙනවා. ඒ කාම භව වෙන්න පුළුවන්, රූප භව වෙන්න පුළුවන්, අරූප භව. එහෙනම් භවපච්චය ජාති, ජාතිපච්චය ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ. එහෙනම් එතකොට එහෙනම් උපාදාන අවිජ්ජා තණ්හා යම් තැනකද දුක් සමුදය එලෙසටම පවතිනවා කියන කාරණා බුදුරජාණන් වහන්සේ පෙන්වව දාලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වව දාලා මේ තස්ස කියලා දුක්ඛ කන සමුදය කියන මූලික පග්ගුණ මෙන්න මේ විදිහටයි එහෙනම් දුක් රසේ සමුදය සිද්ධ. ඊට පස්සේ පග්ගුණට හරිම ලස්සන කරුණ බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගික කරුණ මතු කරලා පෙන්නනවා. එහෙනම් මේක මේ විදිහට වෙනවා නේද? විඥාන ආහාරේ ප්‍රත්‍ය වෙනවා නම් ආයතින් පුනබ්බාවිපත්තියට නේද? නැවත උපතක් කරා ගිහිල්ලා එතන සලායතන හට ගන්න උපත කරා තියෙනවා. එතකොට අපිට 이르දි තියාගෙන 이르දි නැත්තම් නේද? දිවස් නැත්තම් දිබ්බසෝත දිබ්බචක්කු ආදී මොනවා හරි අපිට උපදෝගෙන නැත්තම් නේද? යම්කිසි 이르දි ප්‍රාතිහාරයේ හිතින් අපිට මේ චතුූපපාත ඥානෙ හරි උපදෝගෙන නැත්තම් අපිට මේක දැක ගන්න බෑනේ කෙනෙකුට නේද? එතකොට හැමතිස්සම සම්මත පුබ්බංගම එහෙනම් කෙනෙක් යන්නම වෙනවා නිවන් දකින්න නේද? නමුත් හැමෝටම එහෙනම් මේ නැවත උපතක් කරා යන එක දැක ගන්න බෑනේ නේද? එහෙනම් මේක හැමෝටම කරන්න පුළුවන් ප්‍රායෝගික වර්තමානයේ තුල අපිට දැක ගන්න පුළුවන් එහෙනම් ක්‍රමයක් තියෙන්න ඕනේ නේද? අපිට ආයතින් පුනබ්බාව නිබ්බත්‍ය හැමෝටම දැක ගන්න තරම් ඥානයක් නැහැ නේද? හැමෝටම සමතේක හා සමාන වැඩෙන්නේ නැහැ. එතකොට එයාට කොහොමද එහෙනම් මේ හේතුඵල ධර්ම දැක ගන්න? ප්‍රත්‍ය වශයෙන් හට ගන්න හැටි. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට මේ කරුණත් උන්වහන්සේ පෙන්වනවා දානවා. කොහොමද එහෙනම් අපි මේ ප්‍රායෝගික පැවැත්ම තුලින් මේ දුකේ නිදහස් වෙන්නේ කියන කරුණ උන්වහන්සේ හරි ලස්සනට අවසානයේ පෙන්වනවා. චන්නං ත්වේව පග්ගුණ පස්සායතනං අශේෂ විරාග නිරෝධා පස්ස නිරෝධ. චන්න මොකක්වත් නෙමේ චන්න මොකක්වත් නෙමේ පග්ගුණ චන්නං ත්වේව පස්සායතනං අශේෂ විරාග නිරෝධ. මේ ආයතන හයේ ඉතිරි නැතුව නිරෝධ වෙන්නේ. මොකද වෙන්නේ? ස්පර්ශ නිරුද්ධ වී යන්නේ. පස්ස නිරෝධා වේදනා නිරෝධ. වේදනා නිරෝධා තණ්හා නිරෝධ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධ. උපාදාන නිරෝධා භව නිරෝධ. භව නිරෝධා ජාති නිරෝධ. ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධಂತಿ. මේ තස කියලා දුක්ඛ කන් නිරෝධෝ හෝති. අන්න බලන්න බුදුරජාණන් වහන්සේ හරියටම දුන්නා ශ්‍රාවකයාට දකින්න ඕනේ තැන නේද? එතකොට අපි ගොඩක් දුරට කල්පනා කරන්නේ එහෙනම් මේක අතීතද අනාගතද වර්තමානද කියන දේ තුල තමයි අපි ගොඩක් අය ගැට ගැහි ඉන්නේ. පටිසම්පාද කියන අතීතේ දාන්න ඕනද වර්තමානයේද අනාගතේ දාන්න ඕනද කියන කරුණ තමයි බල.
නමුත් අපිට මේ සූත්‍ර දේශනාවේ අපිට වැදගත්ම වෙන තැන තියෙන්නේ කොතනද? වැදගත්ම කරුණ තියෙන්නේ එකක් තමයි අපිට උඩින් ඉගෙන ගත්තා මේක අපි දැක්කොත් දැක ගන්න ඕනේ හේතුවත් හා ඵලයත් අතර තියෙන සම්බන්ධයක් විදිහට කරුණ. එතකොට ආර්ය න්‍යායක් විදිහට තමයි අපි මේ දුක ගැන දකින්නේ. ඒක පළවෙනි කරුණ. ඊළඟට ප්‍රායෝගික වශයෙන් අපි හරියටම තට්ටු කරන්න ඕන තැන. චන්නන්ත්වය පග්ගුණ අපිට අල්ලන්න පුළුවන් තැන මොකක්ද? අපි වර්තමානයේ අත්විඳීම මම ඉන්නවා කියලා හෝ සංකල්පයක් මම ගන්නෙ කුමක් කරාද? මේ ආයතන ලෝකයේ කරා නේද? එහෙනම් අපිට පුළුවන් මේ ආයතන නිරුද්ධ කරලා දාන්න අපිට නිරුද්ධ කරන්න පුළුවන් තැන කොතනද? එතනනේ. අපිට පුළුවන් නම් මේ ආයතනවල ක්‍රියාකාරීත්වය නිරුද්ධ කරන්න. එහෙනම් එතනම අපිට නිරුද්ධ කරන්න පුළුවන් මොකද්ද? ස්පර්ශය නිරුද්ධ කරගන්න. ස්පර්ශය නිරුද්ධ කරන්න පුළුවන් නම් වේදනාව නිරුද්ධ කරන්න. වේදනාව නිරුද්ධ වෙනවා නම් තණ්හාව නිරුද්ධ නේද? හේතුඵල ධමයක් වශයෙන් බැඳිලා තියෙන්නේ නේද? මම කියවන විවාහාත්මක බැඳිලා තියෙන එකම සලආයතන නිරුද්ධ වුණා කියන්නේ සලආයතන නිරෝධෝ කියලා කියන්නේ නිවනයි. නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවනේ නේද? මේ සලආයතන නිරෝධය මම දේශනා කොට ඇත්තේ නිවන සඳහා කියලා උන්වහන්සේ දේශනා කරලා. එතකොට ඒ නිසා පින්වත්නි අපිට එහෙනම් අපේ ප්‍රායෝගික ජීවිතය තුළ අපිට තට්ටු කරන්න පුළුවන්, අල්ලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන් තැන තමයි අපිට අත්විඳින්න පුළුවන් තැන තමයි මොකද්ද? මේ ආයතන තමයි අල්ලගන්න පුළුවන්. එතකොට අපි මේ ලෝකය ගැන කතා කරන බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කොට වදාළේ සලායතන කියන්නේ ලෝකය. නේද? පංච පාදානස්කන්ධය කියන්නේ ලෝකය කියලා උන්වහන්සේ පෙන්වා වදාළේ ඒකයි. මොකද අපිට දකින්න පුළුවන් තැන. අපිට කඩන්න පුළුවන් තැන. ඉතින් ඒ නිසා පින්වත්නි චන්නන්ත්‍රය උන්වහන්සේ හරි ලස්සනට ප්‍රායෝගික තැන මූලික පග්ගුණට පෙන්නනවා. මූලික පග්ගුණ මේ පග්ගුණ චන්නන් මේ ආයතන 6 ඉතුරු නැතුරු යම් තැනකද නිරුද්ධ වී යනවා. අන්න එතන මේ ස්පර්ශ නිරුද්ධ වී යනවා. එහෙනම් දුක් රැස නිරුද්ධ වී යනවා කියන කරුණ පෙන්වලා දාලා. ඉතින් හරි ලස්සන ධර්ම පරියායක් අපිට ආහාර ගැන හොඳට තේරුම් ගන්න සසර පැවැත්ම කොහොමද ආහාර සකසන්නේ? අපි කොහොමද දුකේ නිදහස් වෙන්නේ කියන කරුණ හරි ලස්සනට පෙන්නනවා. ඊටාම ගැඹුරු ධර්ම දේශනාවක් තමයි මේ මෝනිය පග්ගුණ සූත්‍රය. ඉතින් මම ඉතින් ඒ පුළුවන් විදිහකට විස්තර කළා. ඉතින් යම් කිසි විදිහකට අද දිනේදී සම්බන්ධ ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන්. සාමින්දහන්ස එතනදී අර මේ විඥානපච්චය නාම රූප කියන්නේ නැතුව මේ සලආයතන වලට කෙලින්ම ගියයි සාමින්දහන්ස. ඔව් එතන අපි එතන බුදුරජාණන් වහන්සේ මේ ආහාර වශයෙන් පෙන්නන්නේ. එතකොට ආහාරය විඥාන ආහාරය ප්‍රත්‍ය වෙන්නේ කුමක් සඳහාද? ආයතින් පුනබ්බව. නේද? එතකොට ආයතින් පුනබ්බවනසිකේ නැවත භවයක පහළ නේද? එතකොට නැවත භවයක පහළ වීම කියන්නේ මොකද්ද? භවයක් ගැන අපි කතා කරන්නේ මොකද්ද? එතන තියෙනවා භවයක් ගැන කතා කරන්න නම් එතන තියෙන්නේ මොනවද? කම්මං කෙත්තා. කර්මීය නැමැති කෙත තියෙනවා. විඥානං බීජං. විඥානේ නැමැති ආයති පුනබ්බා නිබ්බති ගැන අපි කතා කළා අර භව සූත්‍රයේදී. කම්මං කෙත්තං විඥානං බීජං තණ්හා සිනී නේද? විඥානේ නැමැති බිජුව තමයි එතන තියෙන්නේ. එතකොට මේ ආයතීන් පුනබ්බව නිබ්බති ගැන කතා කරද්දී මේ විඥානය අපි කතා කළා මේ විඥානේ ස්රෝතයක් විදිහට වැඩ කරනවා. මරණයේදී විඥානේ වැඩ කරන්නේ හරි ස්රෝතයක්. මේ දහර ස්රෝතයක් විදිහට වැඩ කරන හින්දා තමයි අපි උපතක් කර නැවත යන්නේ. එතකොට ආයතීන් පුනබ්බව නිබ්බති කියන්නේ අනිවාර්යයෙන් මෙතන මොකද? නාම රූපේ ක්‍රියාකාරීත්වය තියෙනවා. නාම රූපේ ක්‍රියාකාරීත්වයෙන් තොරව විඥානයක් ගැන අපිට කතා කරන්න බෑ. දැන් අර මෞකුසියේ සුදුසු පරිසරයේ සඳහා හැදිලා නැත්නම් අපි මෞකුසක් ගැන කතා කළොත් එතන විඥානේ වැස ගන්නවා. විඥානේ වැස ගන්නෙ නැහැ. එතකොට එතන සුදුසු පරිසරයක් නැත්නම් විඥානේ එතනින් මොකද වෙන්නේ? අර ළමයා ඇතුලේ ඉද්දිම මේ නැති වෙනවනේ අපි කතා කළ මහා නිදාන සූත්‍රයේදී නේද? එතකොට එහෙනම් අපි එතනින් හොඳටම පැහැදිලි මේ නාම රූපය එතනින්ම වර්ධනය වෙන්නේ විඥානයත් එක්ක. එතකොට ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ කෙලින්ම මෙතන පෙන්වන්නේ එතන නාම රූප නොකියුවට නාම රූපේ ප්‍රත්‍ය උන්වහන්සේ ලස්සනට පෙන්වලා තියෙන ආයතින් පුනබ්බා නිබ්බත් කියන වචනය ආස්සේ.
ඒක භව වශයෙන් නෙමෙයි උන්වහන්සේ පෙන්නන්නේ. ආයතන පුනබ්බා නිබ්බති. අපි කතා කළා මේ ආයතන පුනබ්බා නිබ්බති කියන හරි ගැඹුරු වචනයක්. ඉතින් ඒ නිසා තමයි එතන නාම රූපේ අපිට ගන්න. අනිත් එක තමයි එතන ආයතන පුනබ්බා නිබ්බති ඇතිනම් සලායතන ඇති කියලා කියන්නේ. අනිවාර්යෙන් මෙතන නාම රූප වර්ධනේ තියෙනවා කියන එක. මොකද එතන සංස්කාර වල වර්ධනේ තියෙන අපි මේක තව පරියායක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආහාර ගැන හේතුඵල ධර්මයක් වශයෙන් දකින්න. අපි මේ සූත්‍ර දේශනාව මම හිතන්නේ අහලා ඇති අතිරාග සූත්‍රය. හරි ප්‍රසිද්ධ දේශනාවක්. අතිරාග සූත්‍රයේදී අර කියනවානේ එතන යත්තාති සංකාරං උති තත්තාති නාම රූපසව. යම් කිසි විඥානාහාරය බැසගත් යම් එතන ඇතනම් මේ සංකාරයන්ගේ වැඩිවීමක් එතන තියෙනවා නාම රූපයන්ගේ වැඩිවීම තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මට මතක විදිහට අපි ඉගෙන ගමු එකත් ලබන දේශනාවේදී. එතකොට මේ පරියායත් ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මෙතනම පෙන්වන්නේ වෙනම පරියායයි. ඉතින් ඒ නිසා මේක හරියම ලස්සනයි මේ පරියාය හේතුඵල ධමයක් වශයෙන් දකින්න කෙනෙකුට ඊටාම වැදගත් පරියායක්. අපිට මේ පරියාය හම්බෙන මහා තණ්හා සංඛ සූත්‍රයෙන් මතක විදියට ගොඩාක් තැන්වල භාවිතා කරන උන්වහන්සේ මේ ආහාර ගැන කතා කරද්දී කොහොමද අපි මේ හේතුඵල ධමයක් විදිහට මේ ආහාර දැකගන්නේ දකින්න ඕනේ කියන කාරණාව. ඉතින් ඒ නිසා හොඳට මතක තබා ගන්න මේ දේශනාව තමන්ට උපකාරයක් වටපත් වෙයි. තව ගැටලු තියෙනවද? හොඳයි ඊළඟට අපි ලබන එහෙනම් දේශනාවේදී කතා කරමු අතිරාග සූත්‍රය. එතකොට අපිට මේ පරියායත් බුදුරජාණන් වහන්සේ කොහොමද දේශනා කරලා තියෙන කියලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපිට මේ ආහාර සම්බන්ධයෙන් උන්වහන්සේ යොදාගත්ත පරියායන් අපිට සියල්ලම ඉගෙන ගත්තා වෙනවා. එතකොට ආහාර සම්බන්ධයෙන් අපිට යොදාගෙන තියෙන්නේ කොහොමද කියන කාරණාව යෝනිසෝ මනසිකාරය සඳහා යොමු කරන්න ඕනේ කියන කාරණාව අපි උත්තමන් සූත්‍රයෙන් එක පරියායකින් අපි ඉගෙන ගත්තා. අපි එතනින් දැක්කා කබලින්කාර මුල් කරගෙන අනාගාමී වෙන හැටි සහ පස්ස ආහාර ආදී කොටගෙන උපමා වශයෙන් අරහත්ත්වේ කරා යන හැටි. ඊට වඩා විනස්ස උන්වහන්සේ අතිරාග සූත්‍රයේදී දේශනා කරලා වදාරන්නේ කෙලින්ම නිවන ස්පර්ශ කරන හැටි සතර ආහාරයෙන් කරගෙන පෙන්නනවා. ඉතින් අපි ඒක අතිරාග සූත්‍රයේදී මොනවද දේශනා ඉගෙන ගමු. ඊළඟට දැන් අපි ආනාපාන සති භාවනාව කරන්න ඉගෙන ගත්තා. අපිට ලබන වර ආනාපාන සති භාවනාවම පුරුදු කරනවාද නැත්නම් වෙන භාවනාවක් කරන හැටි ගන්නන්න ඕනද කියන කරුණක් මට දැනගන්න ඕනේ. කොහොමද කැමති පිරිස? අදහස් මොකක්ද ඒක? ඒ කියන්නේ ආනාපාන සති කරන්න අමාරු කෙනෙක් ඉන්නවනම් පුළුවන් එතකොට මේ අපිට විශේෂයෙන් මේ එක්කෝ අපි පටික්කුල මානසිකාරයට හරි ධාතු මානසිකාරය වගේ භාවනාවකට යන්නේකින් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා නම් අපි ටික කාලයක් මෙහෙම ආනාපාන සතියෙම කරගෙන යනවාද නැත්නම් වෙන භාවනාවකට වේවන භාවනාවක කෙනෙක් ඉගෙන ගන්න ඕනේ නම් අපි ඒ කරුණත් මම දැනුවත් කරන්න. ඊළඟට තව කරුණක් තියෙනවා මේ ඊළඟට මම අතිරාග සූත්‍රයේ ලබන වාරේ කළාට පස්සේ මම ඊට පස්සේ ආයේ පුළුවන් විදිහට ආයේ මම ධර්ම දේශනා මාලාව පටන් ගන්නවා මුලින්ම. ඒකේ සමහරක් වෙලාවට අපි ගැඹුරු ධර්මයේ කතා කරනදී අර අලුතෙන් ඉන්න කෙනෙකුට ධර්ම කරුණු තේරුම් ගැනීම අපහසුවක් තියෙනවා. මුලින් ඉඳන් කතා කරන කිව්වට අපි ගොඩාක් ධර්ම කරුණු කතා කරනවා. ඒ කරුණු වලදී මොකද කොහොමද ශ්‍රද්ධාව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විවිධ පැතිකඩ වලින් කොහොමද අපි ශ්‍රද්ධාව තේරුම් ගන්න ඕනේ කියන කරුණු ගැන අපි කතා කරනවා. අතිරාග සූත්‍රයෙන් පස්සේ මම හිතාන ඉන්නවා මොකද ලංකාවේ ඉන්න කට්ටියන් ඉල්ලීමක් කරලා තියෙනවා මේ ධර්ම දේශනාවට සම්බන්ධ වෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා මම තීරණය කළා ඒ හැමෝටම අලුතෙන් එන කට්ටියටත් පරණ කට්ටියටත් උපකාර වෙන විදිහට මුලින් ඉඳන්ම ධර්ම දේශනාවක් පිළිවෙලට සකස්සලා අපි නැවතත් මේ ධම් කරුණු කතා කරලා ඉදිරියට යනවා නම් හොඳයි කියන අදහස තියෙනවා. ඉතින් ඒ නිසා දැනුවත් කරන්න පුළුවන් නම් අපි ධර්මයේ ශ්‍රවණය කරන්න අකමැති ඒ කියන්නේ මේ තේරෙන්නේ නැති නිසා අතහැර හිටපු කට්ටිය ඉන්නවනම් ඒ අයට කියන්න ධර්මයේ ශ්‍රවණය කරන්න ඉන්න කියලා.
එතකොට ඒගොල්ලන්ට පුළුවන් මුලින් ඉඳන්ම අපි වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගන්න හැමෝටම. ඉතින් හොඳයි එහෙනම් ඒ කරුණත් මතක් කරන ගමන් එහෙනම් අපි ධර්ම දේශනාව අවසන් කරමු. ඉතින් අද දින රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ොත් අප සියලු දෙනාට උතුම් නිවන පිණිස උපකාරයක් වේවා. සාදු සාදු සාදු. ඉතින් රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් අල්පේශාකිය මහේශාකිය සිනුම දේවතාවුන් වහන්සේලාට මේ පින් අනුමෝදන් කරමු. ඔබ අප ආරක්ෂා කරන විහාරයේ අධිග්‍රහිත බෝධින් වහන්සේට අධිග්‍රහිත යම්තා දේවතා පිරිසක් ඇතනම් ඒ සියලුම දෙවියන්ට එකසේ මේ පින් අනුමෝදන් වේවා. ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින් අනුමෝදන් වී දිව්‍ය යසීස්වරයෙන් බලයෙන් සැපයෙන් දෙවියෝ වැඩෙත්වා. දෙවියෝද උතුම් නිවනින් සැනසෙත්වා කියලා සාදු කියලා. ඉතින් මිය පරලෝකයේ ඥාතීන් සිහිපත් කරගන්න. අපනමින් මිය ගිය අපනමින් මිය ගිය මව්පිය ගුරුවර ඥාති ආදී යම්තාක් පිරිසක් ඇද්ද ඒ සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. එම ඥාතීන්ද සපවත් වෙත්වා සුවපත් වෙත්වා සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන්. ඒ වගේම රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් අපේ ධර්මයේ පින්නවදාල කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ගුරු උපාධි දූරන්දර නායක ස්වාමීන් වහන්සේලාට අපවත් වී වදාර කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ජීවත් වැඩ සිටින ස්වාමීන් වහන්සේ කල්යාණ මිත්‍රයන් වහන්සේලාට ඔබට එකසේ ඔබටත් එකසේ මේ පින් අනුමෝදන් වෙත්වා. අපටත් මේ පින් අනුමෝදන් වී සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගයේ අනුගමනය කොටගෙන උතුම් නිවනින් සැනසීම පිණිසම එකසේ මේ පින් උපකාරයක් වේවා කියලා සාදු කියලා. සාදු සාදු. හොඳ සියලු දෙනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පුචායිනෝ චත්තාරෝ ධම්මා වද්දේ ආයුවන්නෝ ස්කම්බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාති සමිච්ඡතු. සුපත්තිවා සුපත්තිනාටම තිරවසන. සාදු සාදු සාදු. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලද්දං බුද්ධ පුත්තං නමාමහ. සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩක් පිං. සියලු දෙනාටම තිරවසන. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.